නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු හොඳයි මා කීවට පස්සේ සීලේ සමාදන් වෙන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු සාදු අසපු වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පින්වත්නි මේ පින්වත් පිරිස බොහොම පැහැදීමෙන්
අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා කුලියාපිටිය පදිංචි එම්.ඒ. සීලවතී මහත්මිය, ගම්පහ පදිංචි ගුණවතී මහත්මිය, හොරණ පදිංචි ධර්මසේන කරුණාරත්න වීරකෝන් යන දරුවන් සහ හොරණ පදිංචි W දයාශීලී මහත්මිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් බොහොම පැහැදීමෙන් මේ මැදිරියට ඇවිල්ලා මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න නේද? ශ්‍රවණය කළ හිත පහදවාගෙන තමන්ගේ ජීවිතයට ගොඩාක් පින් රැස් කරගන්නයි මේ ඇවිල්ලා තියෙන. ඉතින් මේ පින්වත් පිරිස ධර්මයේ අහන පිරිසක්, ධර්මයේ ගැන යම් කරුණු කාරණා දන්න පිරිසක් හැටියට අපි කවුරුත් දන්නවා බුදුරුන්ගේ පහළවීම මේ ලෝකේ දුර්ලභද නැද්ද? දුර්ලභයි. ධර්මයේ පහළවීම දුර්ලභයි. සංඝ රත්නයේ පහළවීම දුර්ලභයි. මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන උතුම්ම රත්න තුන මොකද්ද මේ ලෝකේ? බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. අතිශයින් දුර්ලභයි. කලාතුරකින් පහළ වෙන්නේ. ඉතින් ඒ වගේ ඊ타ත්ම කලාතුරකින් පහළ වෙන, කල්ප ගානකින් පහළ වෙන ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන දැන් අපි සියලු දෙනා දැනගත්තා. කල්‍යාණ මිත්‍රයන් නිසා. ඔන්න හිතේ ප්‍රසාදය ඇති වෙනවා. කලාතුරකින් පහළ වෙන ධර්මයේ ගැන අහලා ඔන්න දැන් දැනගත්තා. මොකක්ද ඇති වෙන්නේ හිතේ? ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ කලාතුරකින් පහළ වෙන සංඝ රත්නයේ පිරිස ගැන ඔන්න කරුණු කාරණා අහලා හිතේ ප්‍රසාදය ඇති කරගත්තා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ මනුස්ස ජීවිතයේ ඉපදුන කෙනාට මෙන්න මේ තිසරණේ මුණ ගැහෙනවා කියන කාරණේ ඊ타ත්ම දුර්ලභයි. ඊ타ත්ම දුර්ලභ දෙයක්. ඉතින් ඒ නිසා දැන් ඕගොල්ලන් අපිට සතුට වෙන්න බැයිද මේ දේවල් අපිට මුණ ගැහුණා කියලා? දුක් වෙන්න දෝනි සතුට වෙන්නද? බොහෝ සතුට. ඇයි සතුට වෙන්න ඕනේ? මොකක් නිසාද? එකක් තමයි මනුස්ස ලෝකේ උපත ලැබුවා. ඊළඟට අපිට මේ මනුස්ස ලෝකේ ඉපදුනා අපිට තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුණා. මේක තමයි මනුස්ස ජීවිතේ ලැබෙන අద్භූත විස්මය ජනක ප්‍රතිලාභය. ඉතින් ඒ නිසා ආනේ අවස්ථාව ලැබුණු ඔබ අපි මොකද්ද දැන් කරන්න ඕනේ? මේ තිසරණේ තුල ස්ථාවරව පිහිටන්න අපි සියලු දෙනාම මහන්සි ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි මේ ඔන්න උන්වහන්සේ දේශනා කරනවා බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය ජත්ති බය තච්චිතා. බොහෝ මේ බයෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු ගස්කල් සරණ යනවා, පර්වත සරණ යනවා, ආරාම සරණ යනවා කියනවා. මේ වගේ පිහිටක් තියෙයි කියලා මේවා සරණ යනවා කියනවා. මොනවා සරණ යන්නේ? ගස්ගල්, පර්වත, ආරාම වගේ දේවල් සරණ යනවා කියනවා. ඇයි සරණක් තියෙනවා කියලා හිතාගෙන සරණ යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නේතංකෝ සරණං කේම. ඒ සරණ බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං, උතුම් සරණකුත් නෙවෙයි කියනවා. නේතං සරණ මාගම සබ්බ දුක්ඛ පමුච්චති. ඒ සරණට ඇවිල්ලා කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ. පුළුවන් ද දුකින් නිදහස් වෙන්න? කවදාවත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ. ඕන කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා. මෙයාට ලැබෙනවා කියනවා අద్භූත ලාභය. මොකද්ද? චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. මේ ගම්බීර පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් දැකීමේ මහා භාග්‍ය උදා වෙනවා කියනවා. සුළුපටු දෙයක් දෙන මේ තිසරණේ කියන්නේ. මොකක්ද මේ චතුරාර්ය සත්‍ය? දුක්ඛං දුක්ඛ සමුප්පන්නං. දුකත් දුකේ හට ගැනීමත්, දුක්ඛංච අතික්කමං දුකේ නැතිවීමත්, අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං. මේ දුක නැති කරන්න තියෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නවා කියනවා. ඒතංකෝ සරණං කේමං. මෙයයි කියන බය නැති සරණ. ඒතං සරණ මුත්තමං. මෙයයි කියන උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. මේ සරණට આવොත් සියලු දුකින් නිදහස් වෙයි. දැන් ඔයගලන්ට තේරෙනවද එහෙනම්?
මොනතරම් දුර්ලභයිද පින්වත්නි. එහෙනම් මේ තිසරණය කියන්නේ මේ සසරේ ඇවිදගෙන යන ඔබ අප සියලු දෙනාගේම ජීවිතයේ පිහිට තියෙන එකම පිළිසරණ රත්න තුනයි මේ ලෝකේ. මොකද්ද? බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. මේ ලෝකේ වෙන කිසි දෙයක් නැහැ. මේක තමයි උතුම් සරණ. එහෙනම් මීට එහා සරණක් මේ ලෝක ධාතුවේ තියෙන්න පුළුවන්ද? බෑ. මීට එහා සරණක් මේ ලෝක ධාතුවේ තියෙන්න බෑ. එහෙනම් බලන්න පින්වත්නි, ඒ දුර්ලභව පහළ වෙන ත්‍රිවිධ රත්නයට පුළුවන් මේ සංසාර දුකින් අපිව නිදහස් කරවන්න. ඒ නිසා මොකද්ද අපි කරන්න ඕනේ? අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේව අපි සරණ යන්න ඕනේ. අවබෝධයෙන් මේ ධර්මයේ අපි සරණ යන්න ඕනේ. අවබෝධයෙන් මේ ශ්‍රාවක සංඝ රත්නයේ ආදරෙන් සරණ යන්න ඕනේ. ඉතින් ඒ වගේ දුර්ලභ දෙයක් පින්වත්නි අපිට මේ උදා වෙලා තිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ මහානාම උපාසකෝ දීඝරත්තම් බුද්ධං සරණං ගතෝ. මහානාම යම් උපාසක කෙනෙක් බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නවනම්, ධම්මං සරණං ගතෝ බොහෝ කාලයක් යා ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නවනම්, සංඝං සරණං ගතෝ බොහෝ කාලයක් ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ඉන්නවනම්, කතන්නුසෝ විනිපාතං ගච්ඡේයං. ඒකිනා කොහොම විනිපාතේ උපදින්නද කියනවා. ඒ කියන්නේ කොහොම සතර අපායේ උපදින්නද කියනවා කෙනෙක් තිසරණේ සරණ ගියා නම්. එහෙනම් බලන්න පින්වත්නි, ඒ වගේ හිතාගන්න බැරි දුර්ලභ රැකවරණයක් එහෙනම් මේ මනුස්ස సంతානේ මනුස්ස ජීවිතේ ඉපදුන කෙනාට ලැබෙන්නේ කාව සරණ ගියොත්ද? බුදු කෙනෙක් සරණ යාම. ඊළඟට ඒ ධර්මයේ සරණ යාම. ඊළඟට ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යාම. ඉතින් බලන්න ඒ නිසා මෙන්න මේ සරණට උපකාර වන දහම් කාරණා කීපයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභයි කියලා. උන්වහන්සේ වදාරනවා දුර්ලභෝ පුරිසාජාඤ්ඤෝ. මේ ආජානියු පුරුෂෝත්තම බුදුරජාණන් වහන්සේගේ උපත දුර්ලභයි කියනවා. ලසෝ සබ්බත් ජායති. සෑම තැනකම උන්වහන්සේලා උපදින්නේ නැහැ කියනවා. යත්තසෝ ජායති ධීරෝ. යම් තැනකේ මහා ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ උපදීද තං කුලං සුඛ මේදති. ඒ කුලය, ඒ ප්‍රජාව මහා සැපයක් ලබනවා කියනවා. කවුරු ඉපදුන නිසාද ඒ සැපේ ලබන්නේ? බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ දේමිනිස් ප්‍රජාවම සැප ලබන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ආන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම ඊ타ත්ම දුර්ලභයි. ඒ ධර්මයේ පහළවීම ඊ타ත්ම දුර්ලභයි. ඒ සංඝ රත්නයේ පහළවීම ඊ타ත්ම දුර්ලභයි. ඒ නිසා මේ දේශනාව මම මේ පින්නතුන්ට විස්තර කරන්නම් හිත පහදවා ගන්න. අපේ ජීවිතයේ තියෙන සැබෑම ධනයන් මොනවාද කියලා තේරුම් ගන්න පුළුවන් එතකොට පංච ධන කියන මේ සූත්‍රයේදී විස්තර කරනවා පංචමානි භික්කවේ ධනානි. මහණෙනි මේ ධනයන් පහක් තියෙනවා කියලා. දැන් අපිට මම ඔයගලගෙන් අහුවොත් ධනයන් කියන ඕගලන්ට මොකද්ද මතක් වෙන්නේ? ගෙවල් දොරවල් මතක් වෙයි. ඊළඟට සල්ලි මතක් වෙයි. ඊළඟට ඉඩකඩම් මතක් වෙයි. ඊළඟට හරක බාන මතක් වෙයි. කුඹුරු මතක් වෙයි. මේවා තමයි මතක් වෙන්නේ සාමාන්‍යයෙන් අපි ධනයන්. මේවත් ධනයන් තමයි. මේවත් එක්තරා ධනයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන ධනය කියන්නේ ඒව නෙවෙයි. මෙතන දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොනාදී ධනයන්? ඔන්න පළවෙනි එක තමයි සද්ධා ධන. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැමැති ධනෙ කියනවා. ඊළඟ සීල ධන. ඒ කියන්නේ මොකද්ද? ඔව් සීලය නැමැති ධනෙ කියනවා. ඡාග ධන. ත්‍යාගය නැමැති ධනෙ කියනවා. සුත ධන. දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකද්ද? සුත්තය. ඒ කියන්නේ මොකක්ද ශ්‍රුතිය කියලා කියන්නේ? ඔව් දහම් දැනුම. පඤ්ඤා ධන. ප්‍රඥාව නැමැති ධනෙ. මොකද්ද මේ ධන පහ කියන්නේ? මොනවාද? ශ්‍රද්ධාව. ඊළඟට සීලය. ඊළඟට සුතය. ඊළඟට ත්‍යාගය. ඊළඟට ප්‍රඥාව. මෙන්න මේවා කියනවා ආරි විනේ ධනය. ආරි විනේ තියෙන සැබෑම ධනය කියනවා මෙන්න මේ ධනෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එකක් ගන්න විස්තර කරනවා. කතමංච භික්කවේ සද්ධා ධන. මහණෙනි මේ ශ්‍රද්ධාව කියන ධනෙ මොකක්ද කියනවා? ඉද භික්කවේ අරිය ශාවකෝ සද්දු හෝති. ඔන්න ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියනවා. ඉතින් මොකක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ?
මොකද්ද? ඔව් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒ අයුරින්ම හරියි කියලා අදහ ගන්නවා. ඉතිපිසෝ භගවා අරහං. උන්වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්. ඔන්න අදහ ගන්නවා. සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධයි කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතිව අවබෝධ කරගත් උත්තමයෙක්. විද්‍යාචර්ය සම්පන්නෝ. ඔව් අවබෝධයට අනුව අවබෝධ කරගත් ඥානයන්ට අනුව ජීවත් වෙන උත්තමයෙක්. සුගතෝ සුන්දර නිවන අවබෝධ කරා ලෝකවිදු සකල ලෝක ස්වභාවයේ අවබෝධ කරා අනුත්තර පුරිස ධම්ම සාරති දේ මිනිසුන් දමනය කරන උත්තමයන් අතර අග්‍රයි සත්තා දේව මනුස්සානම් දේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය අන් අයට දේශනා කරනවා භගවා සකලත් බුදු ගුණ දරා ගැනීමට භාග්‍යවන්තයි කියලා සම්බුදු ගුණ අදහ ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරියි කියලා ඒ අයුරින්ම අදහ ගැනීම මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. අනේට ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව දැන් තම තමන් තුළින් බලන්න අනේ මේ ශ්‍රද්ධාව මට කොහොමද තියෙන්නේ? මේ ශ්‍රද්ධාව මට මොන ආකාරයකට තියෙන්නේ කියලා බලනකොට තමන්ගේ අභ්‍යන්තර ජීවිතේ තමන්ට මේ පැහැදීම තියෙනවා නම් ඒක නට සතුටක්ද උපදින්නේ දුකක්ද? මහා සතුටක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා යස්ස සද්දා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. ඔන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා මනාවකට පිහිටලා ඒක නොසෙල්ලෙන විදිහට පිහිටලා තියෙනවා කියනවා. දේශනා කරනවා සීලංච යස්ස කල්යාණං අරියකාන්තං පසංසිතං. එයාට තියෙනවා කියනවා නුවණැත්තන් විසින් පසසන ආර්යකාන්ත සීලයක්. සංඝී පසාදෝ. එයාට තියෙන සංඝරත්නය ගැනත් පැහැදීමක් තියෙනවා කියනවා. යස්සත්ති උජු භූතංච දස්සනං. ඒ විතරක් නෙවෙයි කියනවා මනාකොට මේ ධර්මයෙන් හටගත්ත නිවැරදි දැක්මක් තියෙනවා කියනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියක් තියෙනවා කියනවා. අද ලිද්දෝ තිතං අහු. ඒ කෙනා දිලිඳු නැහැ. අමෝගං තස්ස ජීවිතං. ಗುಣදහම් වලින් එයා මේ දිලිඳු නැහැ කියනවා. හිස් නැහැ කියනවා. ආන්නේ කෙනාට කියනවා සැබෑම ධනවතෙක් කියලා. දැන් මේ සාමාන්‍ය ධනෙ පින්වත්නි ගත්තොත් මුදල්. හරක බාන. එතකොට මේ තියෙන දීපල වතු පිළි ඕන වෙලාවක අපිට මේ නැති වෙලා යන්න පුළුවන් ද බැයිද? මේ ජීවිතින් ඉවරයි. දැන් ඕගොල්ලන් අපි මැරෙනකොට මේ ඔක්කොම කරේ තැන අපි යනවද? නේ? සල්ලි අපි අරගෙන පරලෝට යනවද? එහෙම ගිය කෙනෙක් නෑ. මේ ඔක්කොම මොකද්ද වෙන්නේ? මේ ජීවිතේ දාලා යනවා. හැබැයි මේ කියන ධනෙ ඒ ශ්‍රද්ධාව නැමැති ධනෙ උපදවා ගත්තොත් ඒක අපි දාලා යනවද අපිත් එක්ක යනවද? ආන්න බලන්න. ඊළඟ ජීවිතයේ රැකවරණයේ සලසන අద్භූත ධනයක් මොකද්ද? ශ්‍රද්ධාව නැමැති ධනෙ. ඒ සමහන්සි ගන්න අපි සියලු දෙනා පින්වත්නි මෙන්න මේ උතුම් ධනයට උරුමකම් කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කියන කාරණේ අපි උපදවා ගන්නේ කොහොමද? කොහොමද මේ ශ්‍රද්ධාව ධනෙ උපදවා ගන්නේ? හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කර කර තමයි අපිට මේ ශ්‍රද්ධාව උපදවා ගන්න තියෙන්නේ. ආන්නේ විදිහට උපදවාගත්තු ශ්‍රද්ධාව තියෙනවා නම් පින්වත්නි අපිට බොහෝ සතුට වෙන්න පුළුවන්. අනේ මට දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා. මට කොයිතරම් ලාභයක්ද? අනේ මගේ ජීවිතේ එහෙනම් යහපත් ජීවිතයක් කරා මට යන්න පුළුවන් කියලා තමන්ට තමා ගැන කියන්න පුළුවන් පැහැදීම තියෙනවා. ඔන්න තව විස්තරයක් තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා. මේ සරකාණි කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහා නාමකෙන් ශාක්‍යයට මේ විස්තර කරන විස්තරය ඒක විස්තර කරනවා ඔන්න පුද්ගලයෙක් ඉන්නවා කියනවා. එයාට තියෙන මෙන්න මේ ලක්ෂණ මොකද්ද? බුද්ධි අවිච්ඡ ප්‍රසාදෙන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කියන අචල ප්‍රසාදේ. ධර්මයේ කියන අචල ප්‍රසාදේ. සංඝ රත්නයේ කියන අචල ප්‍රසාදේ තියෙනවා කියනවා. ඒ කියන්නේ අවිච්ඡ ප්‍රසාදේ කියන්නේ මොකද්ද? නොසෙල්ලෙන පැහැදීමක් තියෙනවා කියනවා. ඒ වගේම දේශනා කරන න හාසු පඤ්ඤෝ හෝති. මෙයාට මේ සතුට උපදින ප්‍රඥාවක් හැබැයි නැහැ. න ජවන පඤ්ඤෝ වේගවත් ප්‍රඥාවකුත් නැහැ. න විමුක්තිය සමන්නාගතෝ. ඒ කියන්නේ විමුක්තියටපත් වෙලත් නැහැ. සෝ තින්නම් සංයෝජනානම් පරික්කය හැබැයි මේ සංයෝජන තුන ප්‍රහාණය කළා ඉන්නේ. අවිනිපාත ධම්ම. විනිපාතේ උපදින්නේ නැහැ. කීන නිරයෝමි. නිරේෂේ කරා.
කීන තිරච්ඡානියෝනියෝ තිරිසන් ලෝකේ ෂේ කළා. කීන පෙත්තිවිසෝ പ്രേත ලෝකේ ෂේ කළා. කීන අපාය දුක්ඛති විනිපාතෝ අපාය දුක්ඛති විනිපාතේ ෂේ කළා කියනවා. සෝතාපන්නෝ හෝති. ඒක නා කවුද එතකොට? සෝවාන් කෙනෙක්. සතර අපාය උපදින්නේ නැහැ. මොකද අවිච්ඡ ප්‍රසාදී තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ සංගරත්නයේ කෙරෙහි. සෝතාපන්න කෙනාගේ ලක්ෂණ මොකක්ද එතකොට? මොන සෝතාපන්න කෙනාගේ ලක්ෂණ අහලා තියෙනවද? ඔව් තිසරණේ කෙරෙහි තියෙන අවිච්ඡ ප්‍රසාදේ ආරිකාන්ත සීලේනේ සෝතාපට්ටි අංග. එතකොට ඔන්න දැන් මේ ඒ නිසා එයා සතර අපායන් නිදහස්. තව කෙනෙක් ඉන්නවා කියනවා මෙහෙම. එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේ නැහැ. නේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදින සමන්නාගත හෝති. මේ පින්නොත් තේරෙනවද මේ කියන කාරණේ? හා? තේරෙනවද? ඔව්. ඒ කියන්නේ එයාට දැන් මේ කියන දෙවෙනි පුද්ගලයාට අවිච්ඡ ප්‍රසාදේ නැහැ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන අචල ප්‍රසාදේ නැහැ. ධර්මයේ කියන අචල ප්‍රසාදයක් නැහැ. සංඝරත්නයේ කියන අචල ප්‍රසාදේ නැහැ. ඒ වගේම දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ විමුක්තියටපත් වෙලත් නැහැ. වේගවත් ප්‍රඥා සතුට උපදින ප්‍රඥාවකුත් නැහැ. වේගවත් ප්‍රඥාවකුත් නැහැ. දේශනා කරන අපිචස්ස මේ ධම්මා හොಂತಿ. හැබැයි මෙන්න මේ ධර්මයෙන් ඔහුට තියෙනවා කියනවා. මොකද්ද? සද්දීන්ද්‍රියං. සද්ධාව නැමැති ඉන්ද්‍රිය. විරි ඉන්ද්‍රියං. වීරි නැමැති ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා කියනවා. සති ඉන්ද්‍රියං. සිහිය නැමැති ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා කියනවා. සමාධි ඉන්ද්‍රියං. සමාධිය නැමැති ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා කියනවා. පඤ්ඤ ඉන්ද්‍රියං. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය පිහිටලා තියෙනවා කියනවා. දේශනා කරන බුදුරජාණන් වහන්සේ තථාගත පවේදිතේ ධම්ම විනේ පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවනේ. තමන්ට තියෙන ප්‍රඥාවෙන් වටහාගෙන ඉන්නේ කියනවා. ඒක නා කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවනේ. තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට අවබෝධ කරගෙන ඉන්නේ කියනවා. ඔව් ඒකේ ධම්මානුසාරී ශ්‍රාවකයා මේ කියන්නේ. අතකෝසෝ අගන්තා නිරයන්. නිරයට යන්නේ නැහැ කියනවා. අගන්තා පෙත්තිවිසයන් പ്രേත ලෝකෙට යන්නේ නැහැ. අගන්තා තිරච්ඡානියෝනි ත්‍රිසන් ලෝකෙට යන්නේ නැහැ. අගන්තා අපාය දුක්ඛති විනිපාතං අපාය දුක්ඛති විනිපාතයට යන්නේ නැහැ කියනවා. මොනතරම් රැකවන්නේ නැද්ද බලන්න එන. එතකොට ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම යාට පිහිටලා තියෙනවා. යම් මට්ටමකින් ධර්මයේ කරුණු කාරණා තේරුම් අරගෙන ඉන්න නිසා සතර අපායට යන්නේ නැහැ කියනවා. තව කෙනෙක් ඉන්නවා කියනවා අර විදිහටම ත්‍රිවිධ රත්නයේ කිරී අවිච්ඡ ප්‍රසාදයක් නැහැ. සතුට උපදින ප්‍රඥාවකුත් නැහැ. වේගවත් ප්‍රඥාවකුත් නැහැ. විමුක්තියටපත් වෙලත් නැහැ. ඔහුටත් තියෙනවා කියන මෙන්න මේ ධර්මයන්. මොකද සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා කියනවා. දේශනා කරනවා තථාගතේ චස්ස සද්ධා මත්තම් පීම මත්තම්. තථාගත බුදුරජාණන් වහන්සේ කිරී ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා කියනවා. පීම මාත්‍රයක් ඔහුට පිහිටලා තියෙනවා කියනවා. කවුද? ඒක නා කවුද? සද්ධානුසාරී ශ්‍රාවකයා අහලා තියෙනවද? සද්ධානුසාරී ශ්‍රාවකයා අහලා තියෙනවද? ඔව්. මේ සද්ධානුසාරී ශ්‍රාවකයා. තථාගතයන් වහන්සේගේ ප්‍රේම මාත්‍රයක් ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා. අතකෝසෝ අගන්තා නිරය. නිරයට යන්නේ නැහැ. තිරිසන් ලෝකෙට යන්නේ නැහැ. പ്രേත ලෝකෙට යන්නේ නැහැ. අපාය දුර්ගත විනිපාතයට යන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන කිනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් පිළිట్లా තියෙනවද? ඒ අය සතර අපායේ වැටෙන්නේ නැහැ. එහෙනම් මේ ශ්‍රද්ධාව කියන දේ සුළුපටු දෙයක්ද මේ පින්වත්නි තේරෙනවද මේ ශ්‍රද්ධාව කියන කාරණේ? සුළුපටු දෙයක් නෙමෙයි. මෙන්න මේ ශ්‍රද්ධා ධනෙට උරුමකම් කියනවනම් එයාට හොඳ සතුටටපත් වෙලා ප්‍රබෝධයෙන් වාසය කරන්න පුළුවන්. අනේ මට රැකවරණයක් තියෙනවා. අනේ මම මේ මනුස්ස ලෝකේ ඉපදුනා මට දුර්ලභ ලාභයක් ලැබුණා ශ්‍රද්ධා සම්පත්තිය. අනේ මට මොනතරම් ලාභයක්ද කියලා. Taman තුලින් මේ ශ්‍රද්ධාව Taman දැකලා සතුටින් වාසය කරන්න පුළුවන්. එහෙනම් මේවා උපදවා ගන්නවා කියන එක ලීස්ට අමාරුද? ඈ? අමාරුයි. සල්ලි උපයනවා කියන එක ඒක එච්චර අමාරුවක් නෙවෙයි. මේ දණිය උපදවා ගන්න පුළුවන් එහෙම. උපදවා ගන්න. මේ තියෙනවා මොකද වෙන්නේ? මේ නැති වෙලා යනවා. නේ? මේ තියෙනවා මේ නැති වෙලා යනවා. ඒ නිසා කොච්චර අමාරුද මේ උපදවා ගන්න. අපි මහන්සි ගන්න ඕනේ නම් ධර්මයේ ශ්‍රවණය කර මේ ශ්‍රද්ධා සම්පත්තිය හොඳට අපේ ජීවිතේ මේ දියුණු කරගන්න. එහෙනම් ශ්‍රද්ධාව කියන ධනෙ මේ පින්නතුන් පැහැදිලිද? මොකක්ද ශ්‍රද්ධා ධනෙ කියලා කියන්නේ? ඔව් කියන්න ශ්‍රද්ධා ධනෙ කියන්නේ මොකද්ද? ඔව්.
බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ප්‍රසාදය. නේද? භාගතුන් වහන්සේගේ අවබෝධය හරිය කියන අදහ ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය ශ්‍රද්ධාව කියන ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔන්න දැන් බලන්න ආලවක කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතංසු තරති යෝගං. දැන් කියන්නේ කියන මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන මේ ඕගයන් තරණය කරන්නේ කොහොමද කිව්වා. ඒ කියන්නේ මේ සසර තරණය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහුව ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සද්ධාය තරති යෝගං. මේවා තරණය කරන්නේ ශ්‍රද්ධාවෙන් කියන. එහෙනම් මේ සසර සැඩපහර තරණය කරන්න උපකාරන ප්‍රධාන සාධකය මොකක්ද එහෙනම්? ශ්‍රද්ධාව. ඒ නිසා පින්වත්නි මේ අපිට ලැබිච්ච දුර්ලභ දේ මේ හිතේ ඇතිවෙන ප්‍රසාදය ඇති කරගන්න අවස්ථාව ලැබීම ඔන්න ශ්‍රද්ධාව. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද කියන සීලය කියන ධනෙ. ඔන්න ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා පාණාතිපාතා පටිවිරතෝ හෝති. සතුන් මැරීමෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. ඊළඟට මෙයා මෙන්න මේ විදිහට සතුන් මැරීමෙන් සොරකමින් වැරදි කාම සේවනයෙන් බොරු කීමෙන් මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී වාසය කරනවා. මෙන්න මේකට කියනවා සීලය නැමැති ධනෙ කියනවා. එහෙනම් බලන්න සීලය කියන ධනෙ ලබා ගන්න අපි කොයිතරම් කැපකිරීමක් කරන්න ඕනේද? නේද? කය වචනේ හොඳට සංවර කරගන්න එහෙනම් එයා මහන්සි ගන්න ඕනේ. එතකොට තමයි පින්වත්නි එයාගේ මේ සීලය කියන ධනෙ ආරක්ෂා වෙන්නේ. නේද? සීල ධනෙ, සීල සම්පත්තිය කොයිතරම් අපේ ජීවිතේ රැකවරණයක්ද කියන්නේ පින්වත්නි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ සීලය කියන දේ අපේ ජීවිතේට කොයිතරම් උපකාර වෙනවද කියන. එහෙනම් මේ සීල ධනෙ ලබා ගන්න අපි මොකක්ද එහෙනම් කරන්න ඕනේ? මේ සීලය තුල පිහිටන්න සතුන් මැරීමෙන් වළකින්න වෙනවා. ඊළඟට සොරකමෙන් වළකින්න වෙනවා. වැරදි කාම සේවනයෙන් වළකින්න වෙනවා. බොරු කීමෙන් වළකින්න වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී වාසය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ඒ සීලයට එන්න අපේ හිතේ තියෙන ඕනේ මුලින්ම මොකක්ද එහෙනම්? හිතේ පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ පැහැදුන කෙනයි පින්වත්නි සීල් රකින්නේ. ඒ ශ්‍රද්ධාව තියෙන කෙනයි මනාකොට ඒ සීලේ පිහිටලා සීලේ රකින්න මහන්සි ගන්නෙ. එතකොට චිත්ත ප්‍රසාදයක් නැත්නම් යාර සීල් රකින්න හිතෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදීමක් තියෙන කෙනයි සීලය රකින්නේ. ඒ නිසා හොඳට පින්වත්නි මෙන්න මේ සීලය රැක ගන්න අපි මහන්සි ගන්න ඕනේ. සැබෑම සීලයක් තියෙන කෙනෙකුට මෙන්න මේ සීලය කියන ධනෙ හොඳට තියෙනවා නම් එයාට ආනිසංස ලැබෙනවා. මොනවාද ඒ ආනිසංස? ඔන්න සිල්වන්ත කෙනා පින්වත්නි අප්‍රමාදී කියනවා. ඒ කියන්නේ කුසල් දහම් වල අප්‍රමාදී. කයෙන් වචනෙන් දුසිරිතේ යෙදෙන්නේ නැහෙනි. කයෙන් වචනෙන් දුසිරිතේ යෙදෙන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ? එයා කවදාවත් මේ යාගේ මුදල් නාස්තියක් කරනවද? නැහෙනි. දැන් ඔන්න කෙනෙක් ඉන්නව නම් මේ පංච දුෂ්චරිතය යෙදෙනවා. එයා උපේන ධනෙ මොකද්ද වෙන්නේ එතකොට? මොකද්ද වෙන්නේ? අනිත් පැත්තට විනාශ වෙලා යනවා. මේක දේශනා කරනවා සිල් රකින්න කෙනා මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. මෙයාට ලැබෙනවා කියන මහා භෝග සම්පත් ලබන්න ඒ සීලය උපකාර වෙනවා කියලා. මේ පින්නත් පැහැදිලිද කාරණේ? ඒ භෝග සම්පත් ලබන්න සීලය කොහොමද උපකාර වෙන්නේ? සිල් රකින්න කෙනා එයා මුදල් කියන්නේ සිල් රකින්න කෙනා දුෂ්චරිතයේ යෙදෙන්නේ නැති නිසා එයා කවදාවත් එයාගේ මුදල් නාස්ති කිරීමක් කරනවද? නෑ. ඔන්න මහා භෝග සම්පත් ලැබෙනවා කියනවා. කල්යාණෝ කිත්තිසද්දෝ වප්පුග්ගච්ඡති. කල්යාණ කීර්තිරාවයක් පැතිරෙනවා කියන අහවල් කෙනා සිල්වන්තයි. දැන් ඕගොල්ලන් අතර ඉන්නවනම් පින්වත්නි හොඳට සිල් රකින්න කෙනෙක්. එතකොට ඕගොල්ලන් මොකක්ද එයා ගැන කතා කරන්නේ? මොකද කතා කරන්නේ? එයා ගුණනේ කතා කරන්නේ. එයා සිල්වන්තයි. මෙයා අහවල් කෙනා. මේ විදිහට සිල් රකින්නවා කියලා එයාගේ අගුණයක්ද කතා කරන්නේ ගුණයක්ද? ගුණයක් කතා කරන්නේ. ආන්නේ විදිහට පින්වත්නි ඒක තමයි කල්යාණ කීර්තිරාවේ කියන්නේ. ඒක මොකක් තුලින්ද ලැබෙන්නේ එතකොට? සිල් රකින්න කෙනා සීලය තුලින් ලැබෙන දෙයක්. පැහැදිලිද මේක? ඔය සීලී ආනිසංස. සීල ධනෙ තියෙන කෙනෙකුට තියෙන ආනිසංස. ඊළඟට විසරදෝ උපසංකමති අමංකෝ භූතෝ ඕන පිරිසක් මැද්දට විසරදෝ යන්න පුළුවන් කියනවා.
ඒ කියන්නේ හොඳට සිල් රකින්න කෙනෙකුට පින්වත්නි කවදාවත් ඇති ගැනීමක් ඇති වෙනවද මේ පිරිසක් මැදට ගියාම? ඇති වෙන්නේ නැයි. Taman තුල සීල සම්පත්තිය දකින්නවා. ඒ සීලයේ කියන ධනෙ තියෙන නිසා Tamanට ඕන තැනකට ගිහිල්ලා විසරද වෙන්න පුළුවන්. එයා සිල් රකින්න කෙනාට මෙලොවදීම මේ ආනිසංස ලැබෙනවද නැද්ද? මෙලොවදීම ලැබෙනවා. නේද? පරලොවත් ලැබෙනවා මෙලොවදීම ලැබෙනවා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ අසම්මූලෝ කාලං කරෝති. සිහිමුලා නොවි කලුරිය කරයි. දැන් මේ පින්නතුන් දැකලා තියෙන සමහර වයසට ගියාම මිනිස්සු මැරෙනවා. ඔන්න කිසිම සිහියක් නැහැ. මල මුත්‍රා ගොඩේ එහෙම මොකද්ද වෙන්නේ? මල මුත්‍රා ගොඩේම එහෙම මේ සිහිමුලා වෙලා මැරෙන්නේ දැකලා තියෙනව නැද්ද ඔයගොල්ලෝ? දැකලා තියෙනවා. ඒතර මොකද්ද ඒගොල්ලෝ ඒ ඇයට නැත්තේ එතකොට? සීලය. මනාකොට සීලයක් පුළුවන් කාලේ රැකපු කෙනෙකුට පින්වත්නි කවදාවත් එහෙම වෙන්නේ නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ අය සිහිමුලා නොවි මැරෙනවා කියනවා. වань මේ සීල ධනෙ තියෙන ආනිසංසනේ ඒගොල්ලෝ සිල්වන්ත වෙන්න කැමති පිරිසක්, සීල රකින්න පිරිසක්. ඒ නිසා අපි මේ සීලයට තව තවත් කැමති වෙන්න ඕනි. මේ සීලය පළුදු කරගන්නද මහන්සි ගන්න ඕනි. මේ සීලය තව තවත් දියුණු කරගෙන අපි යන්නයි මහන්සි ගන්න ඕනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයාට ඒ විතරක් නෙවෙයි කියනවා. කායසුවේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. මරණින් මත්තේ ඒ කාන්තේම කොහෙද යන්නේ? දෙවියන් අතර උපදිනවා කියනවා. ඕන බලන්නනේ. මේ වගේ හිතාගන්න බැරි ආනිසංස පින්වත්නි මේ සීලය තුලින් ලැබෙනවා. ඒ නිසා අපි හොඳට මේ සීලයට කැමති වෙන්න. සීලේ මොකක් මිනිස්සුද තියෙන්නේ? දේශනාවේ තියෙන සීලයේ තියෙන්නේ විපිලිසර භාවයේ දුරු වීම පිණිස කියනවා. ඒ කියන්නේ පසුතැවීම වීම අපේ ජීවිතේ. මං අර දේ කරා මේ දේ කරා කියලා පසුතැවීමක් තියෙනවනේ සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතේ. ආන්නේ පසුතැවීම දුරු කරන්න කියනවා සීලයේ තියෙන්නේ. එහෙනම් කෙනෙක්ගේ අතින් සීලය රැකෙනවා නම් ඒ කිනාතින් කයින් දුෂ්චරිතය දෙන්නේ නැහැනේ. වචනෙන් දුෂ්චරිතය දෙන්නේ නැහැ. එතකොට ඒ දුෂ්චරිතය දෙන්නේ නැති නිසා ඒ කෙනාට පසුතැවීමක් එනවද එන්නේ නැහැනේ කවදාවත්. ආන්නේ විපිලිසර භාවයේ දුරීම පිණිස කියන සීලයේ තියෙන්නේ. ඕනේ කෙනෙක් කයින් දුෂ්චරිතය දෙනවා. වචනෙන් දුෂ්චරිතය දෙනවා. එතකොට එයාට තියෙන්නේ පසුතැවීමක්ද සතුටක්ද? පසුතැවීමක්. එයාට විපිලිසර භාවයක් තියෙන්නේ. හැබැයි සිල් රකින්න කෙනාට විපිලිසර භාවයක් එන්නේ නැහැ. කවදාවත් එන්න විදිහක් නැහැ. වань මේ සීලය කියන ධනෙ අපේ ජීවිතේට කොයිතරම් පින්වත් යහපත පිණිස පවතිනවද? එහෙනම් අපි හොඳට මේ සීලයට ආසා කරන්න ඕනේ නේද එහෙනම්? කවුද ඒක දේශනා කරේ? බුදුරජාණන් වහන්සේ. පැහැදිලිද මේ පින්නතුන්ට? පැහැදිලි නේද? ශ්‍රද්ධාව කියන ධනයත් පැහැදිලි නේද? සීලය කියන ධනයත් පැහැදිලි. එහෙනම් සීලය කියන්නේ මනාවකට තමන්ගේ සීලය රැක ගැනීමනේ නේද? ඔව්. මේ පින්නතුන්ට තියෙන පංච සීලයක්. ඉතින් මේ පංච සීලය හොඳට එහෙනම් අපි ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට තමයි ඒ කෙනාට මේ සීල සම්පත්තිය තියෙන්නේ. දැන් මේ සීලේම පින්වත් මාර්ගඵල ලබනකොට කෙනෙක් සෝතාපන්න වෙනකොට මොකද්ද වෙන්නේ? මේ සීලේ ආර්යකාන්ත සීලයේ බවට පත් වෙනවා. ඒ සීලේ ලක්ෂණ තමයි අකණ්ඩාණි, කැඩිලා නැහැ කියනවා. අච්චිද්දානි, සිදුරු නැහැ. අසබලානි, කැලැල් නැහැ. අකම්මාසාති, පැල්ලම් නැහැ කියනවා. බුජිස්සානි, ඒ කියන්නේ තෘෂ්ණා දාසභාවයෙන් නිදහස් වෙලා කියන සීලේ. අපරාමට්ටානි, සීල දෘෂ්ටි වලින් නිදහස් වෙලා කියනවා. සමාධි සංවත්තනිකානි, සමාධිය පිණිස පවතිනවා කියනවා. එතකොට ඒ වගේ සීලයක් මේ අපි මේ සීලයේම පින්නත් දිනු කරගෙන යනකොටයි ඒ සීලය ආරිකාන්ත සීලය බවට පත් වෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ සීලය කියන ධනෙ එහෙනම් පින්වත්නි හොඳට අපි මේ ආරක්ෂා කරගන්න අපි මහසි ගන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ වයසට යනකම් මොකද්ද රකින්න කිව්වේ? සීලය රකින්න කිව්වා. නේද? වයසට යනකම් සිල් රකින්න කියනවා. ඒ කියන්නේ වයසට යනකම් රැක ගන්න කියන තමන්ගේ සීලය. අන්න ඒ කෙනාට පින්වත්නි අවසාන මොහොතේ බය වෙන්න දෙයක් නැහැ. එයා දන්නවා මං දිලින්දෙක් නෙවෙයි. මට සැබෑම ධනයක් තියෙනවා කියලා තමන් තුළින් දකිනවා. දැන් මේ වහනකොට මේ පින්නතුන් තමන්ගේ ජීවිතේ කලපන්න මට සද්ධාව නැමැති ධනෙ තියෙනවද යම් මට්ටමකට හෝ
සීලේ නැමැති ධනෙ යම් මට්ටමකට ඕ තියෙනවද කියලා බලන්න තමා තුළින්. බලනකොට මේක තියෙනවා නම් මොකද ඇති වෙන්න ඕනේ? සතුට. මේක නැත්තම් අපි මොකද කරන්න ඕනේ? මහන්සි ගන්න ඕනේ. අනේ මම දැන් ප්‍රමාද වෙන්නේ නැති විදිහට අද ඉඳන් පටන් ගන්න ඕනේ මම මේ සීලයට එන්න. අද ඉඳන් මේ ශ්‍රද්ධා සම්පත්තිය උපදවා ගන්න මහන්සි ගන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ? එයා උත්සාහ කරලා මේ දේවල් ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. මහන්සි ගන්න ඕනේ. එයාගේ ජීවිතේ පින්වත්නි බොහෝ කල් එතකොට සතුටින් යාට වාසය කරන්න පුළුවන්. එතකොට යාට දෙවියන් අතර යාමේ වාසනාව තියෙනවද නැද්ද? තියෙනවා. මේ කොච්චර දුර්ලභ දෙයක්ද නේ? ඒකයි පින්වත්නි මේවා මේ බුදුරජාණන් වහන්සේ මේ දෙක්කම දේශනා කරන්නේ. ඒ නිසා කෙනෙකුට පුළුවන් පින්වත්නි ඉන්න පුළුවන් ලොකුවට මුදල් නැහැ. ලොකුවට යාන වාහනත් නැහැ. එතකොට අපි හිතමුකෝ භවෝග සම්පත් ලොකුවට හිතන තරම් නැහැ. නමුත් මෙයාට මෙන්න මේ සම්පත්ති මෙන්න මේ ධනයන් තියෙනවා කියමුකෝ මොනවාද? ශ්‍රද්ධා ධනෙ තියෙනවා. සීලේ ධනෙ තියෙනවා. එයාට සතුටින් ඉන්න බැයිද? එයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා. නේද? සතුටින් ඇයි Taman දන්නවා අනේ මට මේ ධනයන් තියෙන මට මොනතරම් ලාභයක්ද? අනේ මට ඒකාන්තෙම රැකවරණයක් තියෙනවා කියලා Taman තුලින් දකිනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද කියන මහණෙනි ශ්‍රුතේ කියන ධනෙ. මොන දැන් මේ පින ශ්‍රුතේ කියන විස්තර කරන්න. ඉද බික්කවේ ආර්ය ශාවකෝ බහුශ්‍රුතෝ හෝති. ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා කියන බහුශ්‍රුතයි. බහුශ්‍රුතයි කියන්නේ පින්නොත්නි බොහෝ ධර්මයේ අහලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ අහලා තියෙන ධර්මයේ. බහුශ්‍රුතෝ හෝති සුතදරෝ. අහලා තියෙන ධර්මයේ දරාගෙන ඉන්නවා. අහලා විතරක් නෙමෙයි ඒ ධර්මයේ හොඳට දරාගෙන ඉන්නවා. සුත සම්නිචයෝ. ඒ ධර්මයේ හිතේ රැස් කරගෙන ඉන්නවා. ගොඩාක් ඒ ධර්මයේ රැස් කරගෙන ඉන්නවා. මොකක්ද ඒ ධර්මයේ? ඒතේ ධම්ම ආදි කල්යාණ. මුල පිරිසුදු ධර්මයේ, මජ්ජේ කල්යාණ, මැද පිරිසුදු ධර්මයේ, පරියෝසాన කල්යාණ, අවසානයේ පිරිසුදු ධර්මයේ සාත්තං පැහැදිලි අර්ථය ඇති සබ්යංජනම් පැහැදිලි වචන ඇති කේවල පරිපූර්ණ මුළුමුණින්ම පරිපූර්ණ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ මුළුමුණින්ම ප්‍රකාශිත නිවන් මඟ දරාගෙන ඉන්නවා. ඒ කියන්නේ ධර්මයේ දරාගෙන ඉන්නවා. තථාරූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ. ඒ ධර්මයේ හොඳට අහලා තියෙනවා. දතා දරාගෙන ඉන්නවා. වචසා ಪರಿචිතා වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නුවණින් හොඳට එයා විමසලා ඉන්නවා. දිට්ඨිය සුප්පටිවිතා හොඳට එයාගේ දෘෂ්ටිය හදාගෙන ඉන්නේ කියන්නේ. ඒ කියන්නේ දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ තුලින් ඇතිවෙච්ච නිර්වෘල් අවබෝධයටපත් වෙලා. මෙන්න මේකට කියන මොකද්ද? ශ්‍රුතය. ශ්‍රුතය කියන්නේ මේකට. එහෙනම් එක්කෙනෙක් මේ දේශනාවක් දෙකක් කියවලා ඒක විතරක් මත තියා ඉඳීමද මේ කියන්නේ? නෑ නෑ ගොඩාක් එයා ධර්මයේ දරාගෙන ඉන්න කෙනෙක්. ගොඩාක් ධර්මයේ දරාගෙන ඉන්න කෙනෙක්. ඒකට මෙන්න මේ ශ්‍රුතයක් තිබ්බොත් තමයි පින්වත්නි අපිට මේ ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට මේ ශ්‍රුතේ නැත්තම් අපේ ජීවිතේට අපිට මේ ධර්මයේ ගලපන්න බෑනේ. එහෙනම් අපිට අපේ ජීවිතේ ශ්‍රුතේ කියන දේ හොඳට අපේ අභ්‍යන්තරයේ තියෙනවා මේ ධර්මයේ තුලින් ඒ කිනාට තමයි මේ ධර්මයේ ගලපන්න පුළුවන් වෙන්නේ. දැන් ශ්‍රුතයක් අපිට නැත්තම් අපි කොහොමද ධර්ම විමසන්නේ? එහෙනම් පින්නතුන්ට ඒ ශ්‍රුතයක් අපි තුල නැත්තම් ශ්‍රවණයෙන් ලද ශ්‍රුතයක් නැත්තම් කොහොමද ධර්මය අපි තුලට ගලපන්නේ? බෑ නේද? එහෙනම් ශ්‍රුතේ හොඳට අපි ලබා ගන්න ඕනේ. ඒක ශ්‍රුත ධනෙ කියන්නේ ඒකයි. ඒතර ඒ කෙනාගේ ජීවිතයේ සැබෑම ධනවතෙක් බවට පත් වෙනවා. නේද? ඔයගලන්ට සතුටුද මේ වහද්දි නැත්නම් මොකක්ද ඇති වෙන්න ඕනේ? සතුටක් නැති වෙන්න ඕනේ. අනේ දැන් මේ තව ශ්‍රුතේ අපි දිනු කරගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙන්න ඕනේ නේද? ඊළඟට දේශනා කරන මහන්නේ මොකද්ද කියනවා? ත්‍යාග ධනෙ. මොකද්ද කියන මේ ත්‍යාගය කියන දැනේ බුදුරජාණන් දේශනා කරනවා. ත්‍යාගය තමයි අත්හැරීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔන්න ත්‍යාගය විස්තර කරන බුදුරජාණන් වහන්සේ විගතමල මච්චේරේන චේතස අගාරං අජ්ජා වසති. එයා වාසය කරනවා කියන මසුරු මල දුරු කරපු සිතින් ගිහි ගෙදර. මුත්ත චාගෝ. එයා මේ දන් දෙන්න අත්හැරලා ඉන්නේ කියනවා. පයතපාණි අත හොදගෙන ඉන්න කියන වොස්සක් ගරතෝ දානි දීමේ ඇලී වාසය කරනවා. යාච යෝගෝ එයාගෙන් ඉල්ලන්න සුදුසුයි කියනවා. දාන සංවිභාග රතු. එයා දානේ මේ සංවිධානය කිරීමේ ඇලී වාසය කරනවා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ පින්වත්නි එයා හැම වෙලේම මසුරු මල දුරු කරලා ගිහි ගෙදර ඉන්නවා කියන දන් දෙන්න.
එයා ඕන වෙලාවක දන් දෙන්න ලැහැත්ති. කවුරුද ආවේ ඕන්ලක් දන් දෙන්න ලැහැත්ති. ඕන වෙලාවක දන් දෙන්න හිත පහදවාගෙන අත් හොදගෙන ඉන්නවා කියනවා. දන් දෙන්න. ත්‍යාගය කියන්නේ මොකක්ද එහෙනම්? අතහැරීම. ඔන්න බලන්න ත්‍යාගයේ ඒ කියන්නේ සැබෑම ත්‍යාගයේ තියෙන කෙනා සිහි කරනවා කියනවා මෙහෙම ලාභාවත මේ මට හරිය ලාභයක්නේ. සුලද්දන් මත මේ මට මනා ලැබීමක්. මච්චේලමාල පරිවිට්ඨිතාය පජාය විගතමල මච්චේරන් චේතස අගාරං අජ්ජාවසාමි. එයා හිතනවා කියනවා මේ මසුරු මලින් මැඩගත් ප්‍රජාව තුල අනේ මං ඉන්නවනේ මසුරු මල දුරු කරලා මට මොනතරම් ලාභයක්ද කියලා එයා හිතනවා කියනවා. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න අනේ මටත් තියෙනවා මේ ත්‍යාගයේ ගුණය, අතහැරීමේ ගුණය. එහෙනම් මට ඒකාන්තයෙන් සුසුකම් තියෙනවා දෙවියන් අතරට යන්න. අනේ මේ එහෙනම් මට ඒකාන්තයෙන් සැබෑ ධනයක් තියෙනවා. එහෙනම් මං දිලින්දෙක් නෑ කියලා Tamanට සතුටු වෙන්න පුළුවන්ද බැයිද? සතුටු වෙන්න පුළුවන්. අත්හැරීම කියන්නේ ත්‍යාගය කියන්නේ නේද? එහෙනම් දන් දීම මොකද්ද? ත්‍යාගයට අයිති. නේද? ඒක තමයි ත්‍යාගය කියලා කියන්නේ. එහෙනම් මසුරු මාල දුරු කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? දන් දීම. එහෙනම් මසුරු මාල අපේ හිතේ තියෙනවද නැද්ද? සාමාන්‍ය හිතක තියෙනවා. ඒක දුරු කරන්න මොකද්ද කරන්න ඕනේ? දන් දීම තුලින් අර මසුරු මාල දුරු වෙලා යනවා. ආන්න එතකොට මොකද්ද ලැබෙන්නේ? ත්‍යාගය කියන ධනෙ තුල යා පිහිටන. එතකොට එයා සැබෑම ධනවතෙක් බවට පත් වෙනවා. ඊළඟට අවසාන එක අපිට ලැබෙන කාල වේලාවන ලොකු කාලයක් නැහැ පින්වත්නි. කාල වේලා ඉක්මනට ගෙවිලා යනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරා මොකද්ද ප්‍රඥාව කියන ධනෙ කියලා. දේශනා කරන ප්‍රඥාව කියන ධනෙ ඉදබික්කවේ ආර්ය ශාවකෝ පඤ්ඤවා හෝති. මොන ආර්ය ශ්‍රාවකෙක් කියන ප්‍රඥාවන්තයි. උදයත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ. ඒ කියන්නේ මෙයාට මේ හට ගැනීමත් නැතිවීමත් කියන හේතුඵල ධම හොඳට දක්නා ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. හේතුඵල ධම අවබෝධ කරගන්නා ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. අරියයි නිබ්බේධිකාය තියුණු ප්‍රඥාවක් තියෙනවා කියනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනියයි පඤ්ඤාය සමන්නාගතු. මනාකොට දුක් ෂේ කරන ප්‍රඥාවකින් යුක්තයි කියනවා. එහෙනම් අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය මොකද්ද? ඕගොල්ලෝ අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය මොකද්ද? අනිත්‍ය වෙලා යන ජීවිතයක්ද තියෙන්නේ සදාකාලික ජීවිතයක්ද මේ තියෙන්නේ? අනිත්‍ය වෙලා යනවා. එහෙනම් මේ හේතුඵල ධහමට අපේ ජීවිතය අයිතිද නැද්ද? අයිති. එහෙනම් මේ හේතුඵල ධහම හොඳට වටහා ගත්තොත් අවබෝධ කරගත්තොත් ඒක නේද මොකද්ද තියෙන්නේ? ප්‍රඥාව. ඒක නම් තමයි සැබෑම ප්‍රඥාව තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ආන්නේ ප්‍රඥාව අපේ ජීවිතේ ලබා ගත්තොත් එයාට මේ ජීවිතයේ ඇත්ත දකින්න හැකියාවක් ලැබෙනවා. එයා දන්නවා මේ ජීවිතේ අනිත්‍යයි. නැසී වෙනසී යන දෙයක්. මේ ජීවිතේ මරණයට පත් වෙන දෙයක්. මේක හේතුඵල ධහමන අයිති දෙයක්. තමාගේ වසඟේ පවත්වන්න කිසි දෙයක් මේ මගේ ජීවිතේ නැහැ කියලා වටහා ගන්නවා. ඒකට ඒ කෙනාට මේ ප්‍රඥාව කියන ධනෙ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ ලැබෙන වෙලාවේ මේ පින්නතුන්ට කාරණා පහක් විස්තර කරා. මොනවාද ඒ කාරණා පහ? ධනයන් පහක් විස්තර කරා. කියන්නේ මේ පින්නතුන් දැන් සද්ධාව නැමැති ධනෙ. ඊළඟට සීලය නැමැති ධනෙ. ඊළඟට ශ්‍රුතේ නැමැති ධනෙ. ඊළඟට ත්‍යාගය නැමැති ධනෙ. ඊළඟට ප්‍රඥාව නැමැති ධනෙ. ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට එහෙනම් මේ උතුම් වූ ධනයන් ලබා ගැනීමට ඒ වගේම මේ ගෞතම බුදු සාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උතුම් දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු